සමාගමික අංශය බලමු. මේක ඕගලන්ට දැන් කතා කරලා තේ සමාගමක් කියන්නේ මොකක්ද කියලා PS වල. ඒ වගේම අපි accounting වල සමාගම් ගිණුම්කරණයක් කතා කරනවා. දැන් අපි පොඩ්ඩක් බලමු ආර්ථිකයේ පැත්තේ ආර්ථික විද්‍යාත්මක පැත්ත මොකක්ද මේ සමාගමික අංශය කියන්නේ කියලා. විධිමත් ගිණුම් පවත්වා ගැනීම. ඔයගොල්ලෝ දන්නවා කම්පැනියක් වල අනිවාර්යයෙන්ම විධිමත්ව accounts ටික තියාගන්න. ඒක නීතියම කියන්නේ විධිමත් ගිණුම් පවත්වා ගැනීම ලාභ අපේක්ෂාවෙන් යුතුව. ඒක ප්‍රොෆිට් එක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ලාභ අපේක්ෂාවෙන් යුතුව මූල්‍ය අතරමැදිකරණයේ ඇතුළු මූල්‍ය සේවාවන් සැපයීම සහ භාණ්ඩ නිෂ්පාදනයේ හා සේවා සැපයීමේ නිරත වේ. කිව්වම තියෙනවා. අයිතිය රජයට හෝ ගෘහ ඒකකයන්ට හිමිව තිබුණත් විධිමත් ගිණුම් පවත්වා ගනිමින් ලාභ අපේක්ෂාවෙන් යුතුව නිෂ්පාදන කටයුතු නිරත වන ආයතන සමාගමික අංශයට අයත් වේ. මූල්‍ය සේවා සපයන මෙවැනි ආයතන මූල්‍ය සමාගම් ලෙසත් අනෙකුත් ආයතන මූල්‍ය නොවන සමාගම් ලෙසත් කොටස් දෙකකි. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ කම්පැනියක් කියන එක ඔයගොල්ලෝ දැන් ඉගෙන තියෙනවා. නේ මොකද්ද කම්පැනියක් කියන්නේ? 2007 අංක 7 ධර්ම සමාගම් වන්තර යටතේ ලියාප සංස්ථාපනය කරන ලද මූල්‍ය ආයතන. එහෙනම් ලියාප සංස්ථාපන ලැබු ආයතන විභාග. සංස්ථාපනය අනිවාර්යයෙන්ම රෙජිස්ටර් කරන්න කම්පැනියක් විදිහට. එතකොට එතෙන්දී කම්පැනියක් අනිවාර්යයෙන්ම කියනවා මේ කම්පැනියක් මොකක් කරන්න ඕනේ? බදු ගෙවන්න ඕනේ. ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ. මේ බදු ගෙවන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේගොල්ලෝගේ වාර්තා, ඒ කියන්නේ ආදායම් වාර්තා නිවැරදිව තියන්න ඕනේ. ආදායම් වාර්තා, ඒ කියන්නේ accounts ටික නිවැරදිව ගිණුම් කරණය කරන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට accounting වලදී කතා කරයි 13 වසරේදී සමාගම් ගිණුම් company accounts එහෙම නැත්නම් සමාගම් ගිණුම් කරන්නේ ඒරල් පෙපරේ මේ පැයකට ආසන්න කාලයක් යන සහ අමාරු ප්‍රශ්නේ අනිවාර්ය පළවෙනි ප්‍රශ්නේ සමාගම් ගිණුම් කරන්නේ. හරි. එතකොට මේ සමාගමක් කියන එක ඔයගොල්ලෝ දැන් දන්නවා නේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නත් පුළුවන් එක්ක මොනවා කර සේවාවක් කරන්න පුළුවන්. සේවා සපයන කම්පැනි තියෙනවා සහ භාණ්ඩ නිෂ්පාදන කම්පැනි තියෙනවා නේ. උදාහරණයක් විදිහට ඩම්රෝ ගත්තොත් ආපිකෝ ගත්තොත් දැන් ආපිකෝ කියන්නේ ආපිකෝ සමාගම භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා නේ. වයි වතුර ටැංකි නේ අනේ වගේ ආපිකෝ මෙන්ට ඒ වගේ භාණ්ඩ ප්‍රොඩක්ෂන් කරන කම්පැනි. ඒ වගේ මේවල සර්විස් සෙක්ටර් එකක් තියෙනවා නේ. සේවා සපයන අංශයක් තියෙනවා නේ. ගත්තොත් ආපිකෝ සුපර් සෙන්ටර් ආනේ කරන සේවා. ඒ වගේම ආපිකෝ ඉන්ෂුරන්ස් ඒබැයි කරන සේවා. සේවා සපයන කම්පැනිස් තියෙනවා සහ මූල්‍ය පැත්තට එහෙම නැත්නම් මේ ප්‍රොඩක්ෂන් පැත්තට නිෂ්පාදනය කරන කම්පැනි තියෙනවා. ඒ පැත්ත ගැන අපි කතා කරමු. ඒ වගේම මේ කම්පැනි ආය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ සමාගමික ආය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් මූල්‍ය සහ මූල්‍ය නොවන. මූල්‍ය කියන්නේ මුදල් මත සම්පාදනය වෙච්ච ආයතන. උදාහරණ ඉන්ෂුරන්ස්, බැංකු, ඊට පස්සේ ෆිනෑන්ස් කම්පැනි වගේ මූල්‍ය සල්ලි වලින් කියන්නේ භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මූල්‍ය කරන දෙනවා. විශේෂයෙන්ම ඉන්ෂුරන්ස් සහ ෆිනෑන්ස් කම්පැනි. ඔය දෙක. ඒ වගේම මූල්‍ය නොවන මූල්‍ය නොවන කියන්නේ යම්කිසි මේ භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට සේවාවක් සපයන ව්‍යාපාරය. මූල්‍ය නොවන එක. මූල්‍ය කියන්නේ ෆයිනල් ගනුදෙනු සම්බන්ධ කියන්නේ මුදල් කටයුතු වර්ගයක් වෙනවා. දැන් මෙතන දැන් ෆිනෑන්ස් කම්පැනියක් සහ ඉන්ෂුරන්ස් කම්පැනියක් සම්පූර්ණයෙන්ම සිදුවන්නේ මුදල් මත. මූල්‍ය වෙනත්. ඒගොල්ලෝ සල්ලි තමයි ගන්න. සල්ලි ගන්න සහ සල්ලි දෙන එක. පොලිසි කම්පැනි. ෆිනෑන්ස් කම්පැනියක් දෙන්නේ. ෆිනෑන්ස් කම්පැනි කරන්නේ කොහොමද? එතන ඕගොල්ලෝගේ ආය වාහනයක් කරන් දෙනවද නැහැ. එයා මොකද කරන්නේ? දැන් ෆිනෑන්ස් කම්පැනි කරන්නේ මට වාහනය ගන්න මුදල් නැත්තම් එයා වාහන විකුණන සමාගමට එයා අතින් සල්ලි දීලා වාහනය අපිට අරන් දෙනවා. එයා වාහන විකුණන සමාගම සල්ලි දීලා එයා වාහනය අපිට අරන් දෙනවා. එතකොට මං වෙනුවෙන් වාහනය අරන් දුන්නේ ෆිනෑන්ස් කම්පැනි. මං වෙනුවෙන් වාහනය අරන් දුන්නේ ෆිනෑන්ස් කම්පැනි. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ ෆිනෑන්ස් කම්පැනි එක අපි ඊට පස්සේ වාරික ගෙවනවා. අර කියන අර මුදල ගෙවනවා. වාරිකය විතරක් නෑ. ඒකට පොලියක් ගෙවනවා. ඔයගොල්ලෝ සමහරක් වෙලාවට accounting වල ඒක කොටස් ඉවරන කතා කරලා ඇති LKS 17 කල්බදු ගිණුම් කරන්නේ නේ. මේ කල්බදු ගිණුම් ෆිනෑන්ස් ඒ ගිණුම් කරන්නේ අපිට තියෙන කම්පැනි කවුන්ස්. කොහොමද මේ කල්බදුවත්කම හඳුනාගන්නේ? එතකොට භාවිතයි ඇතිවත්කම් කියලා තමයි කියනවා නේ කල්බදුවත්කම කොහොමද හඳුනාගන්නේ සහ කල්බදුවත්කම කොහොමද අපි ගිණුම් කරන්නේ කරන්නේ.
ඒ කොහොමද අපි ඒක තියෙන්නේ දේපල විදුප කරගෙන හඳුනාගන්නේ කොහොමද කියන්නේ. එතනදී මේ කල්බදු පොලිය කියන එක තමයි ගන්න එක ටිකක් අමාරුයි. කොහොමද මේ කල්බදු පොලිය ගණනය කරන්නේ? කොහොමද අපි accounts වලට දාගන්නේ? නේ. එතකොට මේ අන්නේ ෆිනෑන්ස් කම්පැනියක් කරලා ඉතන සම්පූර්ණ මුදල් මේවත් ගන්නවා. අන්න ඒවට අපි කියන මූල්‍යමය සමාගම් කියලා. මූල්‍ය සමාගම්. මූල්‍ය සහ මූල්‍ය නොවන කියන තමයි ඒතර අපි මේ සමාගම් කොටස් දෙක බෙදන්නේ. ඉංග්‍රීසි වලින් කිව්වොත් financial corporations and non-financial corporations කියලා අපි කියනවා. බලන්න. එහෙනම් මම ඒ කාය කොටස් දෙක බෙදලා ඔයාලට පැහැදිලි වෙන්න ලස්සනට මම ටියුට් එක හදලා තියෙනවා. පළවෙනි 1.1 කියලා මම අදහස් කරනවා. එතන පොඩ්ඩක් හදාගන්න 1.1 කොළහ නෙවෙයි 1.1 කොළහ නෙවෙයි 1.1 කියලා හදලා තියෙනවා සහ 1.2 එකේ එක එකේ දෙක එකේ එක සහ එකේ දෙක එකේ එක කියන කොටසේ අපි කතා කරනවා මූල්‍ය නොවන සමාගම්. මූල්‍ය නොවන සමාගම් බලමු. මූල්‍ය නොවන සමාගම් ආර්ථිකයක ආර්ථික කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් වගකීම් දරයි. මූල්‍ය නොවන සමාගම් ආර්ථිකයක ආර්ථික කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් වගකීම් දරයි. ගෘහ ඒකකයක් සහ රජය විසින් ඉටු කරන ආර්ථික කටයුතු මෙන්ම මූල්‍ය සේවා සැපයීම හැර ආර්ථිකයේ බොහෝ ඵලදායී කටයුතු මෙහෙයවනු ලබන්නේ මූල්‍ය නොවන සමාගම් විසින්. විධිමත් ගිණුම් පවත්වා ගැනීම මූල්‍ය නොවන සමාගම් වල වැදගත් ලක්ෂණයකි. මේ විධිමත් ගිණුම් පවත්වා ගැනීම මූල්‍ය නොවන සමාගම් වල වැදගත් ලක්ෂණයකි. මේ අනුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිල්ලට ගතහොත් බොහෝ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇඟලුම් කර්මාන්ත ශාලා නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇඟලුම් කර්මාන්ත ශාලා සේවා සපයන බොහෝ ආයතන සහ වෙළඳ ව්‍යාපාර මූල්‍ය නොවන සමාගම් වල උදාහරණ කිහිපයකි. අන්න මෙතනදගත් නිෂ්පාදන කර්මාන්ත ශාලා production factories ඇඟලුම් කර්මාන්ත ශාලා garments කියලා අපි කියනවා ඇඟලුම් factories සේවා සපයන බොහෝ ව්‍යාපාර hospital service එක ඊට පස්සේ සමහර අධ්‍යාපන සේවා සපයන කර්මයන් තියෙනවානේ ICDT NIBM නේ ESOP Metro Campus IDM නේ ඊට පස්සේ Street Tech නේ NSDM ඒවල සේවා සපයන ව්‍යාපාර ආයතන ඊට පස්සේ වෛද්‍ය සේවා නේ හේමාස් හොස්පිටල් ආසිරි හොස්පිටල් නවලෝක හොස්පිටල් නේ ඊට පස්සේ එක ටැක්සි සර්විස් කම්පැනි තියෙනවානේ Uber ඊට පස්සේ ඔයගොල්ලෝ කියනවා Pigme ඊට පස්සේ තව ගත්තොත් UCabs නේ අන්න අපිට අවශ්‍ය ටැක්සි සර්විස් අපේ ව්‍යාපාර සේවා ඒ වගේම ගත්තොත් ආපිකෝ සුපර් සෙන්ටර් නේ කාවිල් ෆුඩ් සිටි ඒ වගේ ගත්තත් සේවා සපයන්නේ අපිට දැන් කරන්නේ ඒගොල්ලෝ අපිට අවශ්‍ය මාන ටිකයි කාවිල් ෆුඩ් ගෙදර යනවා අපේ ගෙදර යනවා අවශ්‍ය බඩු ඔක්කොම කරනවා නේ ඒ ගත්තොත් එම් ෆුඩ් සිටි වල එතන ෆාමසියක් තියෙනවා මේ බාර් එකක් තියෙනවා සමහර ෆුඩ් සිටි වල ඔක්කොම ටික තියෙනවා ඒ වගේ සේවා සපයන හරිනේ ගැටලුවක් නෑ එහෙනම් මම ඊළඟට යනවා ලේසියිද මම ඉක්මනට යනවා ඊට පස්සේ මූල්‍ය සමාගම financial companies ආර්ථිකයේ අනිකුත් අංශවලට මූල්‍ය අතරමැදිකරණය. මොකද මේ මූල්‍ය අතරමැදිකරණය කියන්නේ? අපි අතරමැදියට සාමාන්‍යයෙන් කියන ඉංග්‍රීසියෙන් බ්‍රෝකර් කියලා නේ. දැන් ඇත්තටම මේ මූල්‍ය රචනය කරන්නේ ඒක නේද? දැන් මම කියුවා ෆිනෑන්ස් කම්පැනි මොකද කරන්නේ? දැන් X කියන පුද්ගලයෙක් ඉන්නවා. හරි? එයාට වුණ ටොයෝටා සමාගමෙන් කාර් එකක් ගන්න. S කියන පුද්ගලයාට ටොයෝටා සමාගමෙන් කාර් එකක් ගන්න. කාර් එකේ වටිනාකම අපි හිතමු මිලියන 8ක් කියලා. මිලියන 8. හැබැයි මේ පුද්ගලයාට මිලියන 8ක් දීලා මේ කාර් එක ගැනීමේ එක සැරේ මිලියන 8ක් දීමේ හැකියාවක් නැවත. එක සැරේ මිලියන 8ක් දීමේ හැකියාවක් නැවත. නමුත් මේ පුද්ගලයාට මේ කාර් එක ගන්න ඕනේ. අන්න ඒකට ඉදිරිපත් වෙනවා තව සමාගමක් අපි කියනවා ඒකට අපි ගමු උදාහරණයක් විදියට
LOLC සමාගම. ඉරස් කම්පැනි. LOLC සමාගම කියනවා. හරි. මම ඔයාලට මේ වාහනේ අරන් දෙන්න. ආන්න මෙයාට මොකද කරේ? බ්‍රෝකර් වැඩක් නේද? එතකොට මෙයාට අවශ්‍ය මිලියනට මේ කම්පැනියට දීලා වාහනේ මෙයාට දෙන්න. ඔයාලා දිනස් කියන්නේ. එතකොට මේ මිලියනට මෙයා මොකද කරන්නේ? වාරකයක් විදියට මෙයාට කියනවා. එතකොට ඒ වාරකෙත් පොලියකුත් තියෙනවා මෙයා නිකන් අරන් දෙන්නේ නැහැ. ඒකට පොලියකුත් ගන්නවා. අන්තිම වාරකයේ කෙවලි කරනකම් අපි හිතමු මේක ගත්තේ අවුරුදු 5කට කියලා. එතකොට මාසික වාරයකට හැදෙන්නේ. එතකොට දොළොස්වරක් 5කට. එතකොට වාරක 60ක් ගෙවනවා. වාරක 60ක් ගෙවනවා. අන්තිම 60 වෙනි වාරකයේ ගෙවනකම් වාහනේ අයිති කාටද තියෙන්නේ? LOLC සමාගම. අන්තිම වාරකයේ ගෙවලු වුණාට පස්සේ සම්පූර්ණ මිලියනටම මෙයාට ගෙවලි ඉවරයි. මෙයා දීපු මිලියනට මෙයාට ගෙවලි ඉවරයි පොලියත් එක්ක. අපි හිතුව මිලියන දෙකක් පොලිය. ඒක සම්පූර්ණ මුදල මිලියන 10ක්. ගෙවා අවසන් වූ සැන මෙයා ඒවත්කම් මාරු කරනවා අදාළ විදිහට. එතකොට මෙන්න මොකද්ද මේ අතරමැදි කරන්නේ? ඒ වගේම බැංකුවක් කරන්නේ ඕක නේද? බැංකුවක් කරන්නේ තව වැඩි. බැංකුව මොකද කරන්නේ? බැංකුව කරන්නේ සල්ලි අතිරික්තයක් තියෙන මිනිස්සුන්ගේ මුදල් ප්‍රගන්න මොන විදිහට? තැන්පත් විදිහට. තැන්පත් විදිහට අරගෙන මුදල් නැති පාර්ශවවලට මොන විදිහටද දෙන්නේ? ණය විදිහට දෙනවා. මෙයා කරන්නේ අතරමැදි කටයුත්ත. එතකොට මේ මූල්‍ය ආයතන කරන්නේ බොහෝ දුරට මොකද්ද? අතරමැදි කාර්ය. අතරමැදි කරන්නේ. එහෙනම් ඉතින් අපි දෙකත් ඒ වචනේත් ආර්ථිකයේ අනිකුත් අංශවලට මූල්‍ය අතරමැදිකරණය අනිකුත් මූල්‍ය සේවා ඒවට කමා දාගන්න. ආර්ථිකයේ අනිකුත් අංශවලට මූල්‍ය අතරමැදිකරණය අනිකුත් මූල්‍ය සේවා රක්ෂණ සේවා සැපයීම විශ්‍රාම වැටුප් අරමුදල් මෙහෙයවීම මූල්‍ය ආයතන වලට ආධාරක සේවා සැපයීම වැනි කාර්යයන් සිදු කරන ආයතනික ඒකක මූල්‍ය සමාගම් ලෙස හැඳින්වේ. මේ අනුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව, ඒ කියන්නේ ලයිසන්ස් ස්පෙෂලිස්ට් බැංක් කියලා අපි කියනවා. මේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව, ලයිසන්ස් ස්පෙෂලිස්ට් බැංක්. ඊට පස්සේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව, ලයිසන්ස් ඒ කියන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව කියන්නේ ලයිසන්ස් බැංක් කියලා අපි කියනවා. බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව. ඒ වගේම කල්පතු සමාගම්, මූල්‍ය සමාගම්, රක්ෂණ සමාගම්, සේවක අර්ථ සාධක අරමුදල. අන්නතර කොට වහන්නේ සේවක අර්ථ සාධක අරමුදල අපි කියනවා ETF කියලා. ETF සේවක අර්ථ සාධක අරමුදල. ETF සේවක අර්ථ සාධක අරමුදල. සේවක බාරකාර අරමුදල. අන්න මේක වැරදුනා. සේවක අර්ථ සාධක මොකද? EBF. සේවක බාරකාර අරමුදල තමයි ETF. සේවක අර්ථ සාධක අරමුදල EBF. සේවක බාරකාර අරමුදල ETF. සේවක බාරකාර අරමුදල ETF. සහ කොළඹ කොටස් උරුමාරු එකට අපි කියනවා CSE කියලා. CSE Colombo Stock Exchange. CSE Colombo Stock Exchange. කොළඹ කොටස් උරුමාරුව. කොළඹ කොටස් උරුමාරුව අයත් වන්නේ මූල්‍ය සමාගම් මංචයට. අන්නේ උදාහරණ මොනවද කියලා? දැන් මතක මූල්‍ය සමාගම් මූල්‍ය නෝන සමාගම් උදාහරණ. නිෂ්පාදන ආයතන කිව්වා, ගාමණය කියන නැගලුම් කර්මාන්ත ශාලා, ඒ වගේම සේවා සපයන බොහෝ ආයතන කියලා අපි ගත්තේ දෙන්න නිෂ්පාදන මූල්‍ය නෝන සමාගම් විදිහට. ඒතර මූල්‍ය සමාගම් විදිහට ගත්තා මොනවද? කල්පතු සමාගම්, ඊට පස්සේ මූල්‍ය සමාගම්, රක්ෂණ සමාගම්, සේවක සාධක අරමුදල, සේවක බාරකාර අරමුදල, කොළඹ කොටස් උරුමාරුව, මෙන්න මේවා අපි ගත්තා මූල්‍ය සමාගම් විදිහට. එතන කරන්නේ මූල්‍ය අතරමැදිකරණය. ඒ හැමතිස්සම අතරමැදිකරණයක් මූල්‍ය කරනවා නම් ඒක අපි මූල්‍ය සමාගමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊළඟ අපි යනවා දෙවෙනි එකට. ඒතර අපි කතා කරේ තාම පළවෙනි එක සමාගමික අංශය. දෙවෙනි එකට අපි යනවා රජය. කියවගන්න.
රජය කියවන්න. මොකද කියන්නේ රාජ්‍ය පරිපාලනය කරමා ජාතික ආරක්ෂාව සමාජ ආරක්ෂණය සැපයීම වැනි සමස්ත සමාජයටම පොදු වූ සේවාවන් සැපයීම රාජ්‍ය අංශය ලෙස හඳුනා ගනී. රාජ්‍ය අංශය ලෙස හඳුනා ගනී. මෙහිදී රාජ්‍ය අංශය මගින් පාලනය වන රාජ්‍ය බැංකු අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් ඇතුළත් නොවන බව අත්‍යවශ්‍යම තේරුම් ගත යුතුය. අන්න හයිලයිට් කරගන්න. මෙහිදී රාජ්‍ය අංශය මගින් පාලනය වන රාජ්‍ය බැංකු ඒක අදාළනේ මූල්‍ය සමාගම වලට තමයි. රාජ්‍ය බැංකු හා අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් කියන්නේ රජයේ කම්පැනිස් රජයේ ව්‍යාපාර රාජ්‍ය ව්‍යවසායන් ඇතුළත් නොවන බව අත්‍යවශ්‍යම තේරුම් ගත යුතුය. අන්න ඒකට අදාළ වෙන්නේ නැහැ රාජ්‍ය කියන කොටසට. ඒ අනුව රජයන්ට ඇතුළත් වන්නේ මධ්‍යම රජය පළාත් පාලන ආයතන මගින් සිදු කරනු ලබන පරිපාලන නීතිය හා සාමය ආරක්ෂා කිරීම, යටිතල පාසුකම් දියුණු කිරීම, නොමිලේ හෝ සහන මිලට අධ්‍යාපන හා සෞඛ්‍ය පාසුකම් ලබා දීම, වෙළඳපොළ විසින් නොසපයන පොදු භාණ්ඩ සැපයීම ආදී කටයුතුය. තේරුණාද? මොකද දැන් මෙතන ගන්න නැත්තේ අර රාජ්‍ය ව්‍යවසායන් ගන්නෙත් නැහැ, රාජ්‍ය බැංකු ටික ගන්නෙත් නැහැ. ගන්නේ නොමිලේ වූ සහන මිලට දෙන අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ලබා දීම, වෙළඳපොළ විසින් නොසපයන ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක් දෙන්නේ නැති. එයා වෙළඳපොළ ආර්ථිකයක් කියන සම්පූර්ණ මුදල් වල පදනම් වෙලා දෙන්නේ. මුදල් නැත්තම් කිසි දෙයක් දෙන්නේ නැහැ. වෙළඳපොළ ආර්ථිකය අපි ඉස්සරහට කතා කරා ආර්ථික පද්ධති පාඩමේදී වෙළඳපොළ ආර්ථිකය කියන්නේ සම්පූර්ණ මිල මතම. ඒ කියන්නේ ලාභය කියන නැත්තම් ස්වාර්ථය මත ගොඩ නැගුණු ආර්ථිකයක්. නමුත් රජය කියන්නේ නොමිලේ සහන මිලට මේ සියලු දේවල් ලබා දෙන සමාජ සුබ සාධනය ආරම්භ කරගත් ආර්ථික පද්ධතියක්. සමාජ සුබ සාධනය. දැන් පාසලේ ඔන්ලයින් ක්ලාස් කරොත් ඒක දෙන්න මොකද? නොමිලේ. සතවාරකට ගන්නේ නොමිලේ ලබා දෙන්නේ. නමුත් වෙළඳපොළ ආර්ථිකයක් ගත්තොත් එහෙම කියන්නේ ටියුෂන් ක්ලාස් ගත්තොත් මේ මුදල් නොගෙවා ඒ ක්ලාස් එකට ඇතුළත් කරන්නේ නැහැ. ඒ මොකද ඒ ආර්ථික පද්ධතිය හැටි. ඒ ආර්ථික පද්ධතිය සම්පූර්ණ දෙන්නේ මිල මත. ඒ ආයතන කටයුතු කරන්නේ ලාභය මත සහ ස්වාර්ථය මත. නමුත් රජය කියන ව්‍යාපාරයක් කටයුතු කරන්නේ මිල මත නෙවෙයි. නමුත් රජය ඇතැම් ආයතන තියෙනවා. දැන් ගත්තොත් එහෙම අපි මෙතන අතරින්නේ. මොකද BOC බැංකුව, People's Bank එක, ඒ වගේම රජයේ ව්‍යවසායන් තියෙනවා. සමහරක් ඒවා ලාභ මත කටයුතු කරන්නේ. දැන් අපි People's Bank එකට ගිහින් ණයක් කිව්වොත්, BOC බැංකුවකින් ණයක් කිව්වොත් අපිට පොලිය එපා නේ, අපිට සතපහක්වත් එපා කියන අයද නේ. ඒගොල්ලෝ පොලියක් ගන්න. හැබැයි සාපේක්ෂ වශයෙන් මොකද අනිත් බැංකු වලට වඩා අඩු වීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒක රජයේ ආයතනයක්. අනිත් තව එක තමයි එතන මොකද ආරක්ෂාව වැඩි වීමක් තියෙනවා. මොකද ඒක රජයේ ආයතනයක් නිසා. අන්න ඒ පැත්ත අපිට තියෙනවා. නමුත් එතන ඒගොල්ලෝ කටයුතු කරන්නේ ලාභයක් ලබා ගැනීම අරමුණ. ඒකින් අපි ඒ කොටස ගන්න නැහැ. ඒකින් අපි කිව්වේ මොකද රාජ්‍ය ව්‍යවසායන් සහ නේ ඊට පස්සේ රාජ්‍ය බැංකු මේ අතර ගන්නේ නැහැ. ඒක මොකද අපි රාජ්‍ය ව්‍යවසායන් ටික ගත්ත මූල්‍ය නොවන සමාගම් වලට රාජ්‍ය බැංකු ටික අපි ගන්නවා කොහෙද? මූල්‍ය සමාගම් වලට. ඒකින් අපි අරගෙන ගන්නේ නැහැ මෙතෙන්. මෙතෙන්දි ගන්න එතකොට අර මොකද මධ්‍යම රාජ්‍ය සහ
එතකොට අපි කිව්වා මොකද අර රාජ්‍ය ව්‍යවසාය ටිකයි රජයේ තියෙන බැංකු ටිකයි රාජ්‍ය ව්‍යවසාය ටික මූල්‍ය නොවන සමාගම් කාංශයට ගියා. රජයේ තියෙන බැංකු ටික මූල්‍ය සමාගම් කාංශයට ගිහින් අපි මේ දෙක ගන්නෙ නැහැ. අර රජයේ සහන පිළිවෙල ලබා දෙන නැත්නම් නොමිලේ ලබා දෙන සෞඛ්‍ය අධ්‍යාපනය අනේ ඒ වගේ දේවල් තමයි මේ රජයේ කියන කොටසට අපි ඇතුළත් කරන්නේ. හරිනේ. එහෙනම් අපි දෙකක් ඉවරයි. සමාගම් කාංශය සහ රාජ්‍ය අංශය. අපි තුන්වෙනිකට ලාභ නොලබා කුටුම්බවලට සේවා සපයන ආයතන. ලාභ නොලබා කුටුම්බවලට සේවා සපයන ආයතන. NPSHI කියලා අපි කියනවා. එතන ලියාගන්න NPSHI non profitable household service කියලා සෙක්ටර් එකක් කියනවා. institution household non profitable household institution ආයතන ලාභ නොලබා කුටුම්බවලට සේවා සපයන ආයතන NPSHI කියලා අපි කෝඩ් එක හඳුන්වනවා. NPSHI බලමු වෙළඳපොළ හෝ ලාභ අරමුණු කර ලාභ අරමුණු කර නොගෙන ලාභ අරමුණු නොකර නැත්නම් ලාභ අරමුණු කර නොකර ගෘහ අංශයට විවිධාකාර වූ සේවා සපයන ආයතන ලෙස හැඳින්වේ. නූතන ආර්ථිකයන්හි මෙවන ආයතන විවිධ අරමුණු පෙරදරි කර ගනිමින් ක්‍රියාත්මක වීම නිසා එවැනි ආයතනවල දායකත්වයේ ඇගීම සඳහා මෙම ආයතන වෙනමම හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. දේශපාලන පක්ෂ මරණාධාර සමිති හදාගන්නවා. දේශපාලන පක්ෂ මරණාධාර සමිති සුබ සාධක සමිති කාන්තා සමිති ආගමික සිද්ධස්ථාන රතු පුරුෂ සංවිධානය හා රොටරි සංවිධානය ඇතුළු සමහර රාජ්‍ය නොවන සංවිධානය ඇතුළත් සමහර රාජ්‍ය දෙපාර්තමේන්තුව සමහර රාජ්‍ය නොවන සංවිධාන මේට ඇතුළත් වේ. අතන දෙපාරක් ඇදිලා සමහර රාජ්‍ය නොවන සංවිධාන කියන කැල එකපාරක් කපලා දාන්න. දෙපාරක් ඇදිලා සමහර රාජ්‍ය නොවන සංවිධාන කියන කපලා දාලා ඇතුළුව සමහර රාජ්‍ය නොවන සංවිධාන මේට ඇතුළත් වේ. සමහර රාජ්‍ය නොවන සංවිධාන අපි කියනවා මොනවද? NGO කියලානේ. non government organizations. NGO කාරකේ NGO. එතකොට මෙයා ලාභයකින් තොරව තමයි කුටුම්බවල උදව් කරන්නේ. මොනවද මේ කරන්නේ? දැන් මුළු දන්නවා ඔයගොල්ලෝ ප්‍රදේශයේ තියෙනවානේ. මොනවා එකක් තමයි දේශපාලන පක්ෂ. අර ගෙන්ගෙට ඇවිල්ලා කියන්නේ අපි පැකියාවක් දෙන්න, අපි පාරට තාර දාලා දෙන්න, නේ වතුර ටික දෙන්න. මේ අන්න දේශපාලන පක්ෂ. අපි කියන්නේ මොන ශාඛා සමිති නියම තියෙනවනේ. ඔයගොල්ලෝ සමහර කුලයක වල රැස්වෙන්නේ නැති. දේශපාලන පක්ෂ සමිති ගමේ තන ප්‍රධානී ඉන්නවා. යා තමයි ඔක්කොට උදව් කරන්නේ දේශපාලන පක්ෂ. හැබැයි ඡන්ද ගත්ත පස්සේ සමහර කලාවනේ ඔයාලා ගන්න තියෙන පුළුවන්. ඡන්ද ගන්න නම් අර ටික එක්රාසු වෙනවා. ඒක වෙලා බෙවෙදී. ඒතරත් එකක් කියන්නේ අපි විශ්ය අරමුණක් කරපොදේ නේ. මේක මේ දේශපාලන පක්ෂ කියන්නේ ලාභ අරමුණකින් තොරව කටයුතු කරන ව්‍යාපාර ආයතන විහිුවා. ඒ වගේම මරණාධාර සමිතිය නේ. ඒකත් මරණාධාර සමිතිය කියන්නේ දැන් කොහේ හරි ගෙදරක මලගියක් වුණොත් එහෙම හදිසියෙ සිදු වෙන්නේ නේ. අපි මොනවද ටෙන්ට් එක ඕන නේ කෑම පියන ද්‍රව්‍ය වගේ විශාල වියදමක් යනවනේ. ඒතකොට සමහරට ඒවා අපි කියන්නේ අපි ආර්ථික විද්‍යානුකූල වේවට කියනවා මේ සැලසුම් කළ නොකළ වියදම්. සැලසුම් කළ නොකළ වියදම්. අපිට සැලසුම් කරන්න බෑ. අනපේක්ෂිතව හට ගන්න වියදම් නේ. දැන් අපි වියදමක් සැලසුම් කරනවා කියන්නේ අපි මේ මාසේ කන්න බොන්න කොච්චරක් යනවද? පන්ති ගාස්තු කොච්චරක් යනවද කියලා අපිට සැලසුම් කරන්න පුළුවන් ඊට කලින් මාසේ. නමුත් ගෙදර මලගියක් වෙනවා කියන අපිට සැලසුම් කරන්න බෑ. අනපේක්ෂිත සිදුවීම්. අනපේක්ෂිත වෙන්න පුළුවන් දේවල්. ඒතකොට ඒ වගේ වෙලාවට හදිසියෙ මුදලක් අපි ඉදිරි කරගෙන නොතෙමුනොත් අපි අසරණ.
අන්න ඒ වගේ වෙලාවට මේ මරණ ආදාර සමිතිය කියන එක වැදගත් නේ. අන්න ඒතර සමිතියෙන් ඇවිල්ලා සියලුම දේවල් ටික නේ ටෙන්ට් එකද උපකරණද කෑමද සියලු දේවල් ටික ලබා දෙනවා. ඒක කොහොමද ලබා දෙන්නේ? ඒගොල්ලෝ යම් කිසි අරමුදලක් ඒ සමිතිය එකතු කරගෙන ඉන්නවා. ඒ අරමුදල මලමියක් වුණාම ඒ දෙන්න බෙදා ගන්නවා. ඒ දෙන්න බෙදා ගන්නවා. අර ඉන්ෂුරන්ස් වගේ තමයි. ඉන්ෂුරන්ස් එක වෙන්නේ ඒකනේ. අපි අවදානමක් වෙයි කියලා අපි ගිහිල්ලා යම් කිසි අරමුදලක මුදල් තැන්පත් කරලා තියෙනවා. අවදානමක් වුණ පුද්ගලයාට අර අරමුදලෙන් අරගෙන අරකට කව ගන්නවා නේ. අරක ගෙවනවා. අන්න ඒකට වෙන්නේ මරණාර උදාර සමිතියක් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ වගේම සුබ සාධක සමිතිය. ඒක සුබ සාධක සමිතියනේ ඔයි පොල් වගා කරන්න ඊට පස්සේ එළවලු පැල් බෙදා දෙන්න නේ. මේ දවස්වල ඇති ගොඩක් ඔය පොයින්ට් කේස් එක නේ ගොඩක් තියුණු වගේ සුබ සාධක සමිතිය. ඒ වගේම කාන්තා සමිතිය. අන්න කාන්තාවන්ගේ අයිතීන් දිනාගන්න කාන්තා සමිතිය. අර කියන්නේ සමායිතිවාසිකම් දෙන්නේ. ඒ වගේ කාන්තාවන් තමන්ට ආවේනික තමන්ට ඕන අයිතිවාසිකම් දිනාගන්න කාන්තා සමිතිය තියෙනවා. එතකොට ඒක ක්‍රියාකාරකම් සිදු වෙනවානේ ඒගොල්ලන්ට ඔය අපි සොයම් රැකියාවල නිරත වෙන්න මුදල් ලබා දෙනවානේ. එයාට ගෙදර ඉඳගෙන පාපිසි මහන්න, කැවිලි හදන්න, ඒ වගේ සොයම් රැකියාවලට අවශ්‍ය උපදෙස් සහ ඒවට අවශ්‍ය දේවල් ලබා දෙනවා. මොකද කාන්තාවක් කියන විශාල දැනුමක් තියෙනවානේ. ඒ කියන්නේ පෞල් ජීවිතය ගත කරන්නනේ. ඊට පස්සේ ළමයි රැක බලා ගන්න නේ. ඒ වගේ. තේරුණා? එතකොට ඒ වගේ අර තමන් කාන්තාවක් විදියට තමන්ට වෙන්නවද අයිතිවාසිකම් සහ තමන්ගේ යුතුයකම් ටික යම් කිසි විදියට ඉටු කරගන්න මේ කාන්තා සමිතිය එකක් පිළිතුරක් තියෙන්න පුළුවන්. එතකොට ඒවට උපදේශන ඒව ලබා දෙන්න නොමිලේ. ඒ වගේ ඊළඟ ආගමික සිද්ධාස්ථාන නේ. දැන් නම් ඉතින් ගොඩක් වෙලාවට නැහැ. නේ දැන් ආගමික සිද්ධාස්ථාන ගත්තොත් නේ අපි හිතමු අපිට ඉගෙන ගන්න විදියක් නැහැ. පාසල් යන පන්ති යන විදියක් නැහැ. අන්න අපි කොහොමද කියන්නේ පන්සලේ ආමුදුරට ගිහින් ගියා පන්සලේ ආමුදුර එක්ක පන්සලේ අරගෙන ළමයට උගන්වනවා. පන්සලේ තියෙන මේ පන්තියකට හරි සහභාගී කරනවා. එහෙම පුළුවන්. එහෙම නැත්නම් කන්න දෙයක් නැත්නම් අපිට පුළුවන් නේ පන්සලට ගිහිල්ලා නේ ආමුදුරගේ කැම ටිකක් ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේ යම් කිසි ගමේ තියෙන පොදු වැඩවලට පන්සල විසින් පිහිට වෙනවා. ආගමික සිද්ධාස්ථාන. ඒ කියන්නේ ඒකේ දායකවරු ඉන්නවා. පන්සලේ ආමුදුරට ආදායමක් හම්බෙන්නේ නැහැ. ඒතකොට දායකවරුන් ගෙවන මුදල් වලින් කොටසක් අර නැති බැරි අයට උදව් කරන්න ආමුදුරු ඉදිරිපත් වෙනවා. පරිත්‍යාගශීලී. නමුත් වර්තමානයේ වෙන්නේ මොකද? මේ ආමුදුරු සල්ලි දුන්නු මේ ඒ ආමුදුරු බලන්නේ තියෙනවද නැද්ද කියලා කොහොම හරි දැන් මට පන්සලට රුපියල් 1000 ඕනනේ. 5000 ඕන නැත්තම් මම මරණයට එන්නේ නැහැ නේ. මේ අපි කපාට දායක සභාවේ නේ අන්න නම අපි කියන්නේ නම රෙජිස්ටර් කරගන්න අපිට ඉතින් අර ආමුදුරු කියන ගාන ගෙවන්න වෙනවා. වර්තමානයේ ඉතින් ඔක අනිත් පැත්ත තමයි වෙන්නේ. නමුත් අතීතයේ ඔය ගත්තොත් ඒක ගොඩක් නේ ආගමික සිද්ධාස්ථාන වලින් නේ ප්‍රදේශීය ජනතාවට සහ මිනිසුන්ට උදව් කරනවා. හරි ඒක මතකයි. ඊට පස්සේ රාජ්‍ය නෝන සංවිධාන. ඒකෙම මේ අපි කෝ ආගමික සිද්ධාස්ථාන මරණ ආධාර සමිතිය වල රාජ්‍ය නෝන සංවිධාන. ඕගොල්ලෝ අහලා NGO කියලා කියන්නේ. මට කියන්නකෝ කවුරු NGO එක උදාහරණයක්. non-government organization එක උදාහරණයක් NGO එක උදාහරණයක් කවුද දන්නේ රාජ්‍ය නොවන සංවිධාන උදාහරණයක් සෙනොට කියන්න බං රාජ්‍ය නොවන සංවිධාන උදාහරණයක් රාජ්‍ය නොවන සංවිධානයකට උදාහරණයක් කවුද සෙනොට राज्य नोन संविधान उदाहरण धन्य गीता राज्य नोन संविधान उदाहरण निधि नता राज्य नोन संविधान उदाहरण नहीं कौशल राज्य नोन संविधान उदाहरण दाने राज्य नोन संविधान उदाहरण अयो यूनिसेफ
ඊට පස්සේ සිංහ සමාජය නේ. ඊට පස්සේ තව රතුපුරුෂ සංවිධානය නේ. විශේෂයෙන් යුනිසෙෆ් එක නේ. කොච්චර උදාහරණ දෙනවා අපි දුමුයි ඇමරිකානු යුනිසෙෆ් කියන රාජ්‍ය ඒගොල්ලෝ ඇමරිකාවේ ඒ සංවිධානය තියෙන්නේ. අන්න ඒගොල්ලෝ ඇවිල්ලා නේ අපේ රටේ ඉස්කෝල වලට ඊට පස්සේ අපේ රටේ රෝහල් වල විශාල උපකරණ ලබා දුන්නා. COVID-19 කාලේ විශාල සෞඛ්‍ය උපකරණ ඒ වගේ දේවල් නිකා නොමිලේ ලබා දුන්නා. යුනිසෙෆ් එකෙන් ගොඩක් රටවල් ඉස්කෝල නැති බැරි ඉස්කෝල වලට ආධාර පාසල් පෙළ පොත් ලබා දෙන්න ඒ වගේම ඇඳුම් පැළඳුම් ලබා දෙන්න විශාල ආධාර ලබා දුන්නා. මේ යුනිසෙෆ් අපි කියන NGO එකක් රාජ්‍ය නොවන සංවිධාන විසින්. ඒතර ඒගොල්ලෝගේ පරමාර්ථය තමයි අර මිනිසුන්ට යම්කිසි සේවයක් කරන්නේ. එහෙනම් යුනිසෙෆ් සිංහ සමාජය වගේ දේවල් ගොඩක් මිනිසුන්ට උපකාර කරනවා. අතර තියාගන්න. යම් අපි ඊළඟට හතරවෙනි එක. සමාගම් අංශය කතා කරා, රාජ්‍ය අංශය කතා කරා, ඊළඟ අපි යනවා කුටුම්බ අංශය කියන එකට. කුටුම්බ අංශය. කුටුම්බ අංශය. බලන්න. කුටුම්බය ගෘහකාණ්ඩය එහෙම නැත්නම් ගෘහ ඒකකය ලෙසට සැලකෙන්නේ එකම අයවැයක් යටතේ ආහාර ගනිමින්. අන්න ඒක මම දැක්ක පේපර් එක අහලා තියෙනවා. පොඩ්ඩක් බලන්න එක හදාගන්න. කුටුම්බ එහෙම නැත්නම් ගෘහකාණ්ඩය ගෘහ ඒකකය ලෙසට සැලකෙන්නේ කුටුම්බය ගෘහකාණ්ඩය ගෘහ ඒකකය ලෙසට සැලකෙන්නේ එකම අයවැයක් යටතේ ආහාර පිස ගනිමින් එක අරමුණක් වෙනුවෙන් එකට ජීවත් වන පිරිසකි. කුටුම්බය ඇලයිලා ගෘහකාණ්ඩය ඇලයිලා ගෘහ ඒකකය ඔය තුනම එකයි. කුටුම්බය කියන්නේ ගෘහකාණ්ඩය කියන්නේ ගෘහ ඒකකය ලෙසට සැලකෙන්නේ. හයිලයිට් කරගන්න. මම දැක්ක පේපර් එක අහලා ලෙසට සැලකෙන්නේ එකම අයවැයක් යටතේ එක බජට් එක. ගෙදරට එන්නේ එක ඉන්කම් එක වෙනවා. එහෙම නැත්නම් අම්මයි තාත්තයි දෙන්නම රැකියාව. හැබැයි මේ දෙකම එකම ආදායමකට සලකන්නේ. එක බජට් එකකින් අම්මගේ ආදායම වෙනම තාත්තගේ ආදායම තමයි සලකන්නේ. එක බජට් එකක් නේ. එකම අයවැයක් යටතේ ආහාර පිස ගනිමින් එකම අයවැයකින් ආහාර පිස ගනිමින් අරගෙන එකගේ බත් හැලි දෙකක් විහිඳ බෑ කියලානේ ඒ වගේ. එකම අයවැයක් යටතේ ආහාර පිස ගනිමින් එක අරමුණක් වෙනුවෙන් එක අරමුණක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ අරමුණ හැමෝගෙම එකයි. දෙමාපියන්ගේද ළමයින්ගේද ඊට පස්සේ ඒ ඇතුළේ ඉන්න හැමෝගෙම අරමුණ එක අරමුණක් වෙනුවෙන් එකට ජීවත් වන පිරිසක් අපි කියන කුටුම්බයක් කියලා. ඒ ඥාතීන් හෝ ඥාතීන් නොවන පුද්ගලයන්ගෙන් හෝ තනි පුද්ගලයෙකුගෙන් වුවත් සමන්විත හැකියනේ. අර ඔයගොල්ලෝ පුරේසි අධ්‍යාපන උදිගෙන ගත්ත ඕලෙල් කාලේ මොකද්ද? විස්තృత පවුලයි අනිත් මොකද්ද? විස්තృత පවුලයි අනිත් මොකක්ද කියන්නේ? මොකක්ද ගත්තේ විස්තృత පවුලයි තමක් කරේ මම දකින්න අනිත් එක. නස්තික පවුලයි නස්තික පවුලයි විස්තృత පවුලයි කියනවා. අන්න ඒක කියන්නේ නැත්නම් සමහර නස්තික පවුලක් කියන්නේ මට මතක විදිහටනේ අම්මයි තාත්තයි දුයි පුතයි වගේ එකක් කියන්නේ. විස්තృత පවුලක් කියන්නේ ගොඩාක් කියන්නේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලානේ. සමහරක් වල නස්තික පවුලක් තියෙනවා. මම කියන්නේ මට මතක තියෙන ඒ කාලේ පටලවන්න දන්නේ නැහැ. මම මතක විදිහට කිව්වේ ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න හොයලා සමහරක් ඒක උදාහරණ දෙන්නේ. නස්තික පවුල විස්තృත පවුල නේද? නස්තික පවුල කියන්නේ ඒ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එක්කෝ දූ දරුවෝයි ආච්චි සීයා වෙනත් පුළුවන්. එහෙම ගන්න පුළුවන්. විස්තృత පවුලක් කියන්නේ ඒ ගෙදර අම්මා තාත්තා දූ මේ දරුවෝ ඊට පස්සේ නැන්දලා මාමලා ආච්චිලා සීයලා බාප්පලා ඔක්කොම ඔය ඉන්න කට්ටිය වල සමහරකට එහෙම වෙන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්නේ ඒ කට්ටිය විතර අම්මයි තාත්තයි දූයි පුතයි ඒ කට්ටිය විතර. නස්තික කියන්නේ විස්තృత පවුලක් කියලා කියනවා. ඒ වගේ තව මෙතනක් කියනවා සෑම පුද්ගලයෙකුම කුමන හෝ ගෘහකාණ්ඩේ ඒ ඥාති හෝ ඥාති නොවන පුද්ගලයන්ගෙන් හෝ තනි පුද්ගලයෙකුව සමන්විත වෙන්න පුළුවන්. ඒතකොට එක බජට් එක තනියෙන් යන්නේ. අපි කියනවා මේ තනි කඩ කියලා. තනි කඩ පුද්ගලයෙක්. එයා කුටුම්බයක්. තනි කඩ. එයා විතරයි. එයා කුටුම්බයක්. එකම අයවැය. එයා ජීවත් වෙන එයා කුටුම්බයක්. ඒක ගොඩාක් හිටියා. ඒක අයවැයක් යටතේ ඒක කුටුම්බයක්. තනි පුද්ගලයෙකුගෙන් හෝ
පුද්ගලයන් තනි ඥාතීන් හෝ ඥාතීන් නොවන පුද්ගලයන්ගෙන් හෝ තනි පුද්ගලයන් හෝ සමන්විත හැකිය. සෑම පුද්ගලයෙකුම කුමන වූ ගෘහකාණ්ඩයකට අයත් වේ. ගෘහකාණ්ඩ ප්‍රධාන වශයෙන් පරිභෝජනකාරී නිරත වන අතර නිෂ්පාදන සාධක සපය ආදායම උපදවයි. ඒක ඔබ දන්නවනේ. අපි ඒක කලින් කතා කරා. ඒතර කුටුම්බ කරන්නේ නිෂ්පාදන සාධක ටික කාලේ සපයන්නේ. ව්‍යාපාරිකයට සපයන්නේ. නිෂ්පාදන සාධක ටික ව්‍යාපාරිකයන්ට සපයනවා. ඒක ව්‍යාපාරිකයන් සපයලා මොකද? සාධක ආදායම් ටික උපයා ගන්නවා. සාධක ආදායම් ටික උපයාගෙන ඒ ආදායයෙන් තමයි පරිභෝජනය නිරත වෙන්නේ. ආදායම් උපදවයි ඊට අමතරව කුටුම්බාංශ නිෂ්පාදන කටයුතු නිරත වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා සාධක ආදායම් ලබනවා වගේම නිෂ්පාදන කටයුතු නිරත වෙන්න පුළුවන්. ගෙදරින් ගමන්නේ පොඩි නිෂ්පාදනයක්. ගෙදරින් පාපිසක් මා ගන්නනේ. ඊට පස්සේ ගෙදර ගෙවත් දෙලොරු ටික වගා කරගන්න ඒක විකුණලන්න ඒකේ නිෂ්පාදන කටයුතු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදන කටයුතු සඳහා කුටුම්බාංශයේ ඉහළ දායකත්වයක් කැපීපෙනෙන ලක්ෂණයකට හඳුනාගත හැකිය. කුටුම්බාංශය තුළ ඇති සංස්ථාපනයේ නෝ ආයතන ගෘහ ඒකක ලෙස සලකනවාද එතන වැරදි රැගෙන වැරදි ගෘහ ඒකක ලෙස සලකනවාද රැගෙන කපන්න ගෘහ ඒකක ලෙස සලකනවාද නැතහොත් මූල්‍යකෝ මූල්‍ය නොවන සමාගමක් ලෙස සලකනවාද රැගෙන කපන්න මූල්‍ය නොවන සමාගමක් ලෙස සලකනවාද යන්න තීරණය කරනු ලබන්නේ එම ආයතනයේ විසින් විධිමත් ගිණුම් පවත්වාගෙන යනවාද රැයන කපන්න යන කාරණය අනුව. එතකොට එයා අර මූල්‍ය සමාගම දැන් අපි කොහොමද ව්‍යාපාරයක් කරන්න පුළුවන් කියලා කුටුම්බංශයන්නේ. එයා කරන ව්‍යාපාරය මූල්‍ය සහ මූල්‍ය නොවන සමාගම කියන එක වැටෙන්නවත් පනෝයි. එයා ඒ ව්‍යාපාරේ ගිණුම් වාර්තා තියන්න පිළිවෙලක් වනේ. නිසියාකාරයෙන් තියන්නවද නැද්ද කියන එක අනුව. උදාහරණයක් ලෙස නිවසක විධිමත් නිවසක ගිණුම් නොමැතිව සිල්ලර වෙළඳාමක් කරගෙන යන්නේ නම් එය ගෘහේකකයට හඳුනාගත යුතුයි. සිල්ලර කඩේ කියන එක අපි සමාගම මූල්‍ය නොවන සමාගමකට හඳුනාගන්නේ නැහැ. එයියා විධිමත් ආකාර ගිණුම් තියාගෙන නැහැ. විධිමත් ආකාර ගිණුම් තැබීමක් කරොත් අනිවාර්යයෙන් කුටුම්බයක් විදිහට මේ හඳුනාගන්නේ මූල්‍ය නොවන සමාගමක් විදිහට නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍ය විධිමත් ආකාර ගිණුම් තියාගෙන ඒක සමාගමක් කරනවා. ඒතර විධිමත් ආකාර තියාගෙන නැති සියලුම ව්‍යාපාරික අපි කුටුම්බංශේ ක්‍රියාත්මක කරන අපි ඒක කුටුම්බයක් විදිහට සලකනවා. අපි ඒක මූල්‍ය නොවන සමාගමක් විදිහට සහ මූල්‍ය සමාගමක් විදිහට හඳුනාගන්නේ නැහැ. ඒකම තමයි. හරිනේ. අන්තිම එක අවශේෂ ලෝකය. අන්තිම එක අවශේෂ ලෝකය. අද හඳුනගන්න අමාරු. අවශේෂ ලෝකය. එතරම් වල ඉංග්‍රීසියෙන් ලියාගෙන අපි කියනවා ඒක නම් මට මතකයි rest of world. rest of world. WORLD. rest of world. අවශේෂ ලෝකය. අවශේෂ ලෝකය. අන්තිම ආයතනයේ බලන්න. ඊට සාකච්ඡා කරන ලද සියලුම ඒකක නැතහොත් අංශ දේශීය ආර්ථිකයේ නේවාසික ඒකකයන් අන්න අපි ඉස්සර කතා කරපු කොහොම දේශීය ආර්ථිකයේ නේවාසිකයන්. නමුත් අවශේෂ ලෝකයකම එමෙත ඇලෙයිරක් අවශේෂ ලෝකයේ ඇලෙයිරක් නැතහොත් දේශ සීමාවෙන් ඔබෙන් පිහිටි නිර්ණයවාසික ඒ කියන්නේ අපේ රටේ නිවාසික නෙවෙයි නිර්ණයවාසික ඒකක සමගද ගනුදෙනු සිදු කරයි. එම ඒකක අවශේෂ ලෝකයේ ලෙස හඳුන්වනවා. එම ඒකක අවශේෂ ලෝකයේ ලෙස හඳුන්වනවා. එම ඒකක අවශේෂ ලෝකයේ ලෙස හඳුන්වනවා. අවශේෂ ලෝකයේ සම්බන්ධයි. බලන්න ප්‍රොෆෙසර් කාපන්දර වැඩි විස්තර කියන්නේ නැහැ. එච්චර විස්තරයක් ඕනේ නැහැ. අපිට යා ප්‍රොෆෙසර් කියන්නේ නැහැ. අවශේෂ ලෝකයේ විතර සම්බන්ධව අදහස් කරොත් ඒ කියන්නේ අපි මෙතන ඔක්කොම ගත්තේ නේවාසික ආයතනය කියන්නේ අර වෙන රටවල් එක්ක කරන ගනුදෙනු. ඒ කියන්නේ වෙන රටවල්
නැත්නම් නිර්ණයවාසික ඒකක සමග ගනුදෙනු සිදුවේ. අන්න ඒවට අපි කියනවා අවශේෂ ලෝකයත් එක්ක කරන ගනුදෙනු කියලා. ඒවත් අපි ජාතික ගිණුම් කරනදී සමහර වෙලාව අවස්ථාවලදී ගණන විදි අපි බලනවා. කොහොමද මේ නිර්ණයවාසික ආයතනයත් එක්ක කරන ගනුදෙනු අපි ඇතුළත් කරගන්නේ කියලා. හරි. එතකොට අපි මෙතන කතා කරේ අර දලදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමනේ අපි කතා කරන්නේ. එතකොට දලදේශීය නිෂ්පාදිතය කියලා අපි කිව්වේ කිසියම් වර්ෂයක් තුළ ආර්ථික ප්‍රදේශයක් තුළ වී වූ සමස්ත එකතුකලගේ වටිනාකම. හරි. එතකොට මේ දලදේශීය නිෂ්පාදනයේ නිර්වචනයේදී අපිට හම්බුණා අර වචන ටික මොනවායි? සමස්ත ආර්ථිකය, ආර්ථික ප්‍රදේශය, ආයතනික ඒකක, නේවාසික භාවය, කුටුම්බ කියන මේ නේවාසික භාවය කියන වචන ටික අපිට හම්බුණා. නේ. අන්නේ වචන ටික අපි මුලින්ම විග්‍රහ කරා. ඊට පස්සේ අපි කිව්වා මේ දලදේශීය නිෂ්පාදනය ගණනය කරන අපි භාවිතා කරන දෙවෙනි ක්‍රමයේ විදිහට අර ආයතනික අංශාංග වර්ගීකරණය. මේ මොහොත ප්‍රවේශයන්ට ජාතික ගිණුම් ගණනය තක්සේරු කිරීමේ දෙවෙනි ක්‍රමයේ විදිහට අපි ගත්තේ ආයතනික අංශාංග. ඒතර අපි කිව්වා මේ ආයතනික අංශ අපි ප්‍රධාන කොටස් පහකට වර්ගීකරණය කරනවා. එකක් තමයි සමාගමික අංශය, දෙක රාජ්‍ය අංශය, තුන කුටුම්බ අංශය, ලාභපේක්ෂාන්තර ගෘහයකට සම්බන්ධ සේවා සහ අවශේෂ ලෝකය. මෙන්න මේ කියන පහයට තමයි අපිට මේ කියන පහයට අපි දලදේශීය නිෂ්පාදිතය ගණනය කිරීම කරන්න පුළුවන්. ඒතර අපි එදා බැලුවේ කර්මාන්ත අංශය අනුව අද බැලුවේ ආයතනික අංශය අනුව. එතකොට දැන් විභාගයට අහුවොත් විභාගයට මෙහෙම දුන්නොත් හදන්නේ මේ විදිහටනේ. සමාගමික අංශයේ වටිනාකම අනේ වෙන්න පුළුවන්. දැනට නම් මෙහෙම අහලා නැහැ ගානක්. අපි ඉස්සරහට ගණන් හදද්දී බලමු කොහොමද මේකෙන් හදන්නේ කියලා. හරි. එතකොට අපි ආයතනික අංශ පහක් ඉවරයි. අපිට තියෙන අලුත් කොටසක් ඒකටත් අපි ගිහිල්ලා නතර කරගමු. යන් අපේ ඊළඟ සංකල්පෙට නිෂ්පාදන ප්‍රවේශය යටතේ දලදේශීය නිෂ්පාදිතයේ වටිනාකම තක්සේරු කිරීම සඳහා අනුගමනය කරන විවිධ මිල ගණන් ප්‍රයිස්. මේ මිල ගණන් ටිකක් වැදගත්. ඉක්මනට අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මිල ගණන් ටික. ජාතික ගිණුම් ක්‍රමයේදී මිල සංකල්ප තුනක් නිර්දේශ වී ඇත. මේ මිල වර්ග තුනක් තියෙනවා. එකක් අපි කියනවා මූලික මිල, බේසික් ප්‍රයිස්. බේසික් ප්‍රයිස් එතන ඉංග්‍රීසි ලියන්න මූලික මිල බේසික් ප්‍රයිස්. බේසික් ප්‍රයිස්. මූලික මිල එහෙම නැත්නම් බේසික් ප්‍රයිස් කියලා අපි කියනවා. ඊළඟට තියෙන්නේ නිෂ්පාදකයාගේ මිල. ඒක අපි කියනවා ප්‍රොඩියුසර් ප්‍රයිස්. Producer price. නිෂ්පාදකයාගේ මිල. අන්තිම එක තියෙනවා ගැටුම්කරුගේ මිල. ඒක අපි කියනවා buyer price. ඔන්න ඒක තමයි තියෙන්නේ. basic price එකයි මූලික මිලයි producer price එකයි ගැනුම්කරුගේ මිලයි කියන එක. හරි. පළවෙනි එක බලමු. මොකද්ද මේ ගැනුම් මූලික මිල කියන්නේ කියලා. ඔයගොල්ලෝ දැන් තමත් අර මතක ඇති අපේ වචනේ අහුණානේ. අර කුසිකාර්ම එකතු කළාගේ, කාර්ම එකතු කළාගේ, සේවාංශ එකතු කළාගේ එකතු කරාට පස්සේ එන උත්තරට අපි කිව්වේ මූලික මිල අනුව සමස්ත එකතු කළාගේ. මූලික මිල අනුව සමස්ත එකතු කළා. අන්න එතෙන්දී වචනේ අහුණා. මම ඔයක පස්සේ කතා කරනවා කියලා. එහෙනම් දැන් ගන්න ඉගෙන ගන්නවා මොකද්ද මේ මූලික මිල කියන්නේ කියලා. මූලික මිල බේසික් ප්‍රයිස් එක. බලන්න. නිෂ්පාදකයා තම භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කොට අලෙවි කිරීමට සූදානම් කොට ඇති අවස්ථාවේදී එම භාණ්ඩය හෝ සේවාව සඳහා අදාළ මිල වේ. එනම් ගැනුම්කරුවාගෙන් නිෂ්පාදකයාට ලැබිය යුතු මූලික මිල. ඒ කියන්නේ මෙහා නිෂ්පාදනය කරලා ගැනුම්කරුට යවන්න එක මිල, මාරු කරන්න එක මිල නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මොකක් හරි අපි භාණ්ඩයක් හදනවා කියලා.
ඒ භාණ්ඩෙට ගියපු මූලික පිරිවැයන් ටික තමයි ඔතන තියෙන්නේ. පිරිවැය ටික. අන්න ඒකට අපි කියනවා මූලික මිල කියලා. බලමු කොහොමද හොයන්නේ කියලා. මූලික මිල සමානයි නිෂ්පාදකයන්ගේ මිලෙන් නිෂ්පාදිතය මත බදු ටික අඩු කරලා නිෂ්පාදිතය මත දෙන සහනාධාරයට එකතු කරනවා. බදු ටික නිෂ්පාදකයාගේ මිලෙන් නිෂ්පාදකයාගේ මිල අපි දැන් බැලුවේ නැහැ. නිෂ්පාදකයාගේ මිලෙන් බදු ටික අඩු කරලා සහනාධාරයට එකතු කරනවා. ඇයි බදු ටික අඩු කරන්නේ? බදු ටික අපි විතර කරනවා කෙලිම පාරිභෝගිකයට. ඒතකොට ඒක අපිට අදාළ නැහැ නේ. ඒක බදු ටික අඩු කරනවා. හැබැයි නිෂ්පාදකයාට දෙන සහනාධාර ටික අපි මොකද ගන්න? අපි නිෂ්පාදකයාට දෙන සහනාධාර ටික ඒකට එකතු කරගන්න. නිෂ්පාදකයාට දෙන සහනාධාරට එකතු කරගන්නවා. ඇයි එකතු කරගන්නේ? නිෂ්පාදකයාට දෙන සහනාධාර ටික කෙලිම අදාළ නිෂ්පාදකයා. ඒකින්ද අපි මේ සහනාධාර ටික නිෂ්පාදකයාට එකතු කරගන්න. හරි. එහෙනම් ඒක හොයන විදිහ පොඩ්ඩක් මතක තියාගන්න. ගණන් හදන සමහරක් වෙලාවට එනවා. ඒතර මූලික මිල සමානයි නිෂ්පාදකයාගේ මිලෙන් බදු ටික අඩු කරලා සහනාධාරට එකතු කරනවා. එහෙම නැත්නම් කියන්නේ සුද්ධ බදුනේ. සුද්ධ බදු නිෂ්පාදනය මත පනවන සුද්ධ බදු. ඒ කියන්නේ අතර වෙනස. බදු ටිකයි සහනාධාර ටික අතර වෙනස. අර මත තියාගන්න තමයි. බදු ටික අඩු කරලා සහනාධාරට එකතු කරනවා. ඒතර ඊළඟට තියෙනවා නිෂ්පාදනය කරන ඒකකයක් සඳහා නිෂ්පාදකයන් ලැබෙන මිල මූලික මිලයි. නිෂ්පාදනය කරන ඒකකයක් සඳහා නිෂ්පාදකයන් ලැබෙන මිල තමයි මූලික මිල. එහෙම කියන්න පුළුවන්. නිෂ්පාදකයන් ලැබෙන මිල. නිෂ්පාදන ක්‍රියාවලිය මත අය කරන බදු මූලික මිලෙහි ඇතුළත් වන අතර නිෂ්පාදන ක්‍රියාවලිය මත ලබා දෙන සහනාධාර මූලික මිලෙන් ඉවත් කරයි. නිෂ්පාදිත මත බදු හෝ සහනාධාර ඒකක හෝ ප්‍රතිශතක බද්දක් හෝ සහනාධාරයක් විය හැකියි. අපි කලින් කතා කරලා තියෙනවා. නිෂ්පාදිතය මත අය කරන බදු හා නිෂ්පාදනය මත අය කරන බදු වෙනත් බදු අතර කිසිදු වෙනත් බදු අතර වෙනසක් පවතී. පොඩි මම කියන්නේ ඒක නෙමෙයි. මේ බදු වර්ග දෙකක් අපි අය කරනවා කතා කරනවා. එකක් තමයි නිෂ්පාදනය මත බදු. නිෂ්පාදනය මත බදු. එකක් නිෂ්පාදනය මත බදු. ප්‍රොඩක්ෂන් එකට ගන්න ටැක්ස් එක. නිෂ්පාදනය මත බදු. අනිත් එක තියෙන්නේ නිෂ්පාදිතය මත බදු. නිෂ්පාදිතය ප්‍රොඩක්ට් එකට. මේකට අපි කියන ඉංග්‍රීසියෙන් ප්‍රොඩක්ෂන් කියලා. PRODUCTIO ප්‍රොඩක්ෂන් එකට. මේක ඇවිල්ලා ප්‍රොඩක්ට් එකට දෙකක්. ප්‍රොඩක්ෂන් and ප්‍රොඩක්ට් කියන්නේ දෙකක්. ප්‍රොඩක්ෂන් එකට යනවා නිෂ්පාදනයට බදු ගන්නවා සහ නිෂ්පාදිතයට ප්‍රොඩක්ට් එකට. මේ තියෙන නිෂ්පාදිතය ප්‍රොඩක්ට් එක. ඒතර මේක නිෂ්පාදනය කරන යම් කිසි ක්‍රියාවලියක් ගියා. ඒකට අපි කියනවා ප්‍රොඩක්ෂන් එක කියලා. මේක නිෂ්පාදිත ක්‍රියාවක් කියන ප්‍රොඩක්ෂන් එකේම නැත්නම් නිෂ්පාදනය කියන. එහෙනම් පොඩ්ඩක් මම ආයෙත් අපිට විස්තර කරනවා. මොකක්ද එයා කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය මත අය කරන බදු මූලික මිලෙහි ඇතුළත් වන අතර සරපුරු ටික ලොකුවට ලියන්න වෙනවා. හරි. ඕකේ. එතකොට මම කිව්වා බදු වර්ග දෙකක් තියෙනවා. එකක් නිෂ්පාදනය මත බදු. අනිත් එක නිෂ්පාදිතය මත බදු. නිෂ්පාදනය දිතය ප්‍රොඩක්ට් එක. ඒතර මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා production production මේකට කියනවා ප්‍රොඩක්ට් එක කියලා. ප්‍රොඩක්ට් එක. ඔන්න බදු වර්ග දෙකක් තියෙනවා. ටැක්ස් වර්ග දෙකක් තියෙනවා. ටැක්ස් බදු වර්ග කොටස් දෙකයි. නිෂ්පාදනය මත ගන්න බදු සහ නිෂ්පාදිතය මත ගන්න බදු කියලා. ටැක්ස් වර්ග දෙකයි. ඒක තමයි දැන් පැහැදිලි කරන්නේ. ඒතර මෙතන කියනවා
නිෂ්පාදන ක්‍රියාවලිය මත අය කරන බදු. නිෂ්පාදන ක්‍රියාවලිය මත අය කරන බදු මූලික මිලෙහි ඇතුළත් වන අතර නිෂ්පාදන ක්‍රියාවලිය මත ලබා දෙන සහන ආධාර මූලික මිලෙන් ඉවත් කරයි. බලන්න තියෙන ගැඹුරක් සහන ආධාරයක් නිෂ්පාදනයට දුන්නොත් සහන ආධාර නිෂ්පාදනයට දුන්නොත් මොකද වෙන්නේ? කොස්ට් එක මොනවද? පිරිවැය අඩු වෙනවා. එතකොට මිලක් මොකක් කරන්නේ? අඩු වෙනව නේද? ටිකක් ගැඹුරින් හිතන්න. නිෂ්පාදනයට සහන ආධාරයක් දුන්නොත් ප්‍රොඩක්ෂන් එකේ කොස්ට් එක එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. එතකොට මේ මිලෙන් ඒ පිරිවැය අඩු වෙනවා. හැබැයි නිෂ්පාදනයට බද්දක් ගෙවුවොත් නිෂ්පාදනයට බද්දක් ගෙවුවොත් අනිවාර්යයෙන්ම ආයෙත් මොකද කරන්නේ මේකට? එකතු කරනවා නේද? දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි හිතමු යෝගට් එකක් හදනවා. යෝගට් එකක් හදනවා. මේ යෝගට් එක යෝගට් එක හදනවා. මේ යෝගට් එක හදනකොට මේ යෝගට් එකට කියන්නේ ප්‍රොඩක්ෂන් එකට නිෂ්පාදනය යෝගට් එකට බදු ගන්නවා. හදන ක්‍රියාවට බදු ගන්නවා. හරි. අපි හිතමු හදන ක්‍රියාවලිය රුපියල් 10ක් බදු කරනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒක යෝගට් එකේ මිලට එකතු කරනවා නේද? අයි ඒක අදින් දාන්නේ නිෂ්පාදනය ඒක යෝගට් එකට එකතු කරනවා. හැබැයි ඒ වගේම සහන ආධාරයක් දෙනවා. අපි හිතමු කීරි වලට අමුයොත් නෝබු කීරි වලට සායමන තෙල කීරි වලට රුපියල් 5ක සහන ආධාර දෙනවා. කීරි ලීටරයකට රුපියල් 5ක සහන ආධාර එතකොට කීරි වල මිල අඩු වෙනව නේද? එතකොට යෝගට් එකේ මිල අනිවාර්යයෙන්ම මොකක් කරනද? අඩු වෙනවනේ. අන්න ඒක මෙතන කියන්නේ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය මත අය කරන බදු මූලික මිලට එකතු කරනවා. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලිය මත ලබා දෙන සහන ආධාර මූලික මිලෙන් ඉවත් කරගන්නවා. අඩු කරගන්නවා. ඊළඟට තියෙනවා නිෂ්පාදිත මත ප්‍රොඩක්ට් එකට නිෂ්පාදිත මත බදු හෝ සහන ආධාර ඒකකෝ ප්‍රතිශතක බද්දක් හෝ සහන ආධාරයක් විය හැකිය. නිෂ්පාදිතය මත අය කරන බදු නිෂ්පාදනය මත අය කරන ලබන බදු වෙනත් බදු අතර වෙනසක් පවතී. මේ දෙක අතර වෙනස් ප්‍රොඩක්ට් එකට මත ගන්න බදු සහ ප්‍රොඩක්ෂන් එක මත ගන්න බදු අතර වෙනසක් තියෙනවා. බලමු උදාහරණ තියෙනවා. සේවක වැටු ප්‍රමාණය කිසියම් ප්‍රතිශතයක් භූමිය ගොඩනැගිලි මත අය කරන බදු ව්‍යාපාරික හා වෘත්තීමය බලපත්‍ර ගාස්තු බදු මුද්දර බදු වාහන අය කරන බදු පරිසර දූෂණ විමෝචන බදු විදේශ සංචාර හා ප්‍රේෂර මත අය කරන බදු මේ ඔක්කොම මොනවද? මේ ඇවිල්ලා නිෂ්පාදනය මත අය කරන බදු ඕනනම් සගලව මත ලියගෙන දෙන්න. මේ ටික ඇවිල්ලා නිෂ්පාදනය මත අය කරන බදු නිෂ්පාදනය මත අය කරන බදු ප්‍රොඩක්ෂන් එකට ගන්න බදු. ඒවා අනිවාර්යයෙන්ම පිරිවැයක් යනවා. ඒ ටික අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? මිලට එකතු කරලා දානවා. නිෂ්පාදනයට එකතු කරලා දානවා. නේ සේවකට පොඩ ගන්න බදු මේ සියලුම දේවල් එයාගේ පිරිවැයක්. යෝගට් එක හදන්නේ පිරිවැයක්. එයා එකට එකතු කරනවා. මූලික පිට එකතු කරනවා. මූලික පිට එකතු කරනවා. ඒ වගේම නිෂ්පාදිතය මත ලබා දෙන සහන ආධාර නිෂ්පාදිතය මත ලබා දෙන සහන ආධාර හා නිෂ්පාදනය මත ලබා දෙන සහන ආධාර අතර වෙනසක් පැවතිය හැකිය. ඒත් එහෙමයි. දැන් මේ සහන ආධාර කොටස් දෙක. හරි. සහන ආධාර කොටස් දෙක. මේ බඳුන් සහන ආධාර කොටස් දෙකයි. එකක් නිෂ්පාදනය මත ලබා දෙන සහන ආධාර. නිෂ්පාදනය මත දෙන සහන ආධාර සහ නිෂ්පාදිතයට දෙන සහන ආධාර. ප්‍රොඩක්ෂන් එකට දෙන සහන ආධාර සහ ප්‍රොඩක්ට් එකට දෙන
බලමු ඒ අතර වෙනස. නිෂ්පාදිතේ මත ලබා දෙන සහනාධාර හා නිෂ්පාදනයේ මත ලබා දෙන වෙනත් සහනාධාර අතර වෙනසක් පැවතිය හැකිය. නිෂ්පාදිතය මත ලබා දෙන සහනාධාර ඒකක සහනාධාර හා ප්‍රතිශතක සහනාධාර වේ. අර ප්‍රොඩක්ට් එකට මේක අපි කතා කරන්නේ මොකද නිෂ්පාදිතයට ලබා දෙන සහනාධාර බලමු. අපි කිව්වා ප්‍රතිශතක බද්ධ ඒකක බද්ධ කියලා දෙකක් තියෙනවා නේ. ඒකක බද්ධ කියන්නේ හැම ඒකකයකම නිශ්චිත බද්ධක් දායි. හැම ඒකකෙම නිශ්චිත සහනාධාරයක් නෙමෙයි. ප්‍රතිශතක කියන්නේ අපිට ඔබ සිලබස් එකේ නැහැ. ප්‍රතිශතක කියන්නේ වැලියු එක මතනේ. රුපියල් 100ක් නම් 100ට 10ක් සහනාධාර. 200ක් නම් 100ට 10ක් සහනාධාර. ඒ වගේ භාණ්ඩේ වටිනාකම මත බදු සහ සහනාධාර ගන්න පුළුවන්. ඒ වගේම එක ඒකකයකට බදු සහ සහනාධාර ගන්න පුළුවන්. ඒකින්ද අපි ඔය කලින් කතා කරලා තියෙනවා. එතන උදාහරණයක් කරන් තියෙනවා. තේ රබර් පොල්. තේ රබර් පොල් වැනි භෝග සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාර. තේ රබර් පොල් වැනි ලබා දෙන මූල්‍ය සහනාධාර මිලාපු කරනවා. ඒ වගේම නිෂ්පාදනයේ මත ලබා දෙන වෙනස් සහනාධාරය අපිට අදහස් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ලබා දෙන සහනාධාර වේ. මේ ඇවිල්ලා නිෂ්පාදනයට ලබා දෙන සහනාධාර. මේක දාලා සංග්‍රහණ කරනකොට මේක නිෂ්පාදනයට ලබා දෙන සහනාධාර. මේ සෙට් එක මේ ටික නිෂ්පාදනයට ලබා දෙන සහනාධාර. එතන සංග්‍රහණ දාලා ලියන්න නිෂ්පාදනයට ලබා දෙන සහනාධාර. නිෂ්පාදනයට ලබා දෙන සහනාධාර. මොනවයි? ආයතනයේ සේවක සංඛ්‍යාව මත ලබා දෙන සහනාධාර. අපි ඉස්සර කතා කරේ නිෂ්පාදනයට ලබා දෙන බදු කියන විසෙට් එකම නේද? දැන් මේ සහනාධාර. රැකියා ප්‍රවර්ධන දිරිමත් කිරීම සඳහා ලබා දෙන සහනාධාර. ශාරීරික දුබලතාවෙන් පෙළෙන පුද්ගලයන් සේවානියුක්ත කිරීම දිරිමත් කිරීමට ලබා දෙන සහනාධාර. පුහුණු කිරීමේ වැඩසටහන් දිරිමත් කිරීමට ලබා දෙන සහනාධාර. පරිසර දූෂණය අවම කිරීමට ලබා දෙන සහනාධාර. සහ ප්‍රතිචක්‍රීයකරණය රීසයිකල් කරන එකට ලබා දෙන සහනාධාර. හරි. පොඩක් ඒ ටික ආයි කියවන එළිය මම ආයි විස්තර කරා. ඔය ටික තනියෙන් කියව ගන්න මෙතන ඉඳන් මේ මූලික මේ ඉවරක් කරලා දාන්න නැත්නම් වත් තේරෙන්නේ නැහැ. ඒක විතරක් අදිවල කරමු. ඔක්කොම ටික කරන්නේ දඩ බලන්න තේරෙන්නේ නැහැ. ආයි සරයක් කියව ගන්න. පොඩ්ඩක් මානසික විදිහටම කියවෙන් යන්නේ. අතේ ඉඳන් මේ මූලික මිල කියන කොටස එක ආයි කියව ගන්න මට. මම ඒක ඉවර කරන් එමිට පොඩි වෙලාවක් කරන් උන් කියව ගන්න එමිට. කටුනාට පස්සේ එන්න මම ඒක මේ නතර කරගෙන ඉන්නේ 5 මිනිත් තියෙනවා කටුනාට පස්සේ එන්න මේක ඉවර කරන්න ඕනේ කොටස මූලික පිළිගිය කොටස ඉවර කරන්න නතර කරන්න All given.
හරි මම හිතන කට්ටිය කියලා එළියේ නැහැ. එතකොට මෙන්න මෙච්චර උඩ ගන්නවා කියන්නේ. මූලික මිල හොයන විදිහ. මොකද්ද මේ මූලික මිල කියන්නේ? ඒතර මූලික මිල කියන්නේ සරලව කිව්වොත් නිෂ්පාදනය කරන ඒකකයක් සඳහා නිෂ්පාදකයන් ලැබෙන මිල. හදන එක යෝගට් එක නම් යෝගට් එක හදන එක නට ලැබෙන මිල. වාහනයක් නම් වාහනේ හදන එක නට ලැබෙන මිල. ඊට පස්සේ සපත්තුවක් නම් සපත්තුව හදන එක නට ලැබෙන මිල. අන්න ඒක තමයි මූලික මිල කියන්නේ. ඒතර මේ මූලික මිල හොයන සූත්‍රය මොකක්ද? ඒක හොයන්නේ නිෂ්පාදකයාගේ මිලෙන් බදු ටික අයින් කරලා සහනාධාරයට එකතු කරනවා. ඒතකොට දැන් අපි කිව්වේ මෙන්න මේ කියන බදුයි සහනාධාරයි වර්ග දෙකකට බෙදන්න පුළුවන් නේ. එකක් අපි කිව්වා නිෂ්පාදනයට බදු සහ සහනාධාර දෙන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් එකට. නිෂ්පාදිතයට හදලා ඉවර වෙච්ච අවුට්පුට් එකට බදු සහ සහනාධාර ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකට සහ ප්‍රොඩක්ෂන් එකට. අන්න ඒක තමයි පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. මේ ප්‍රොඩක්ෂන් එකක් වුවම ඔබට මතක වෙනවා කර්මාන්ත ශාලාව. මේ කර්මාන්ත ශාලාවට බදු සහ සහනාධාර ලබා දෙනවා. කර්මාන්ත ශාලාවට. ඒතර ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ සැපේම දැන් අපි සැපේම මේ පාඩුවේ කතා කරා මේ බදු දෙන්න නිෂ්පාදන පිළිවෙල වැඩි වෙනවා. යෙදවුම්වල පිළිවෙල වැඩි වෙනවා. බදු දාන. හැබැයි සහනාධාර ලබා දෙන යෙදවුම්වල පිළිවෙල අඩු වෙනවා. යෙදවුම්වල පිළිවෙල අඩු වෙනවා කියන්නේ නිෂ්පාදකයා මේ මිලදී අඩු කරන්න පුළුවන් එයාට. එයා බලාපොරොත්තු වෙලා අඩු කරන්න පුළුවන්. හැබැයි බදු ගහන නිෂ්පාදකයට එයා මොකද කරන්නේ මිල ඉහළ දානවා. මොකද යාට පිළිවෙල ආවරණය කරගන්න ඕන හින්දා. ඒක තමයි මෙතන කතා කරන්නේ. එතකොට නිෂ්පාදනයට බදු ගහන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදනයට සහනාධාර දෙන්න පුළුවන් නේ. එතකොට මෙතන කිව්වා නිෂ්පාදන ක්‍රියාවලිය මත අය කරන බදු. නිෂ්පාදන ක්‍රියාවලිය මත අය කරන බදු මූලික මිලෙහි ඇතුළත් වන අතර නිෂ්පාදන ක්‍රියාවලිය මත ලබා දෙන සහනාධාර මූලික මිලෙන් අයින් කරනවා. එනම් මෙතෙන්ට මේ ගලපන්න ඕනේ. නිෂ්පාදනයට ලබා දෙන බදු ටිකයි නිෂ්පාදනයට ලබා දෙන සහනාධාර. නිෂ්පාදනයට ලබා දෙන බදු සහ නිෂ්පාදනයට ලබා දෙන සහනාධාර. ප්‍රොඩක්ට් එකට දෙන බදු සහ සහනාධාර මේකේ නෑ. ඒ කියන්නේ නිෂ්පාදිතයට ලබා දෙන බදු සහ සහනාධාර මේකේ නෑ. ඒ ටික කියන්නේ ගණන් කරුගේ මිලට ප්‍රොඩක්ට් එකට. මෙතන තියෙන්නේ නිෂ්පාදනයට ලබා දෙන බදු ටිකයි සහනාධාර ටිකයි. හරි. එහෙනම් බලන්න නිෂ්පාදන ක්‍රියාවලිය මත අය කරන බදු මූලික මිලෙහි ඇතුළත් වන අතර නිෂ්පාදන ක්‍රියාවලිය මත ලබා දෙන සහනාධාර මූලික මිලෙන් ඉවත් කරයි. නිෂ්පාදිත මත බදු හෝ සහනාධාර ඒකකෝ ප්‍රතිශතක බහනාධාර කියලා අපි කොටස් දෙකකට තියෙනවා කියලා. එතකොට ඒකේ වෙනස තමයි කතා කරේ. නිෂ්පාදිතය මත අය කරන බදු හා නිෂ්පාදනය මත අය කරන බදු අතර වෙනස. එතකොට මේ තියෙන්නේ ඒකනේ. නිෂ්පාදිතය මත අය කරන බදු සහ නිෂ්පාදනය මත අය කරන බදු අතර වෙනස. නේ එතකොට මේ තියෙන නිෂ්පාදනය මත අය කරන බදු. නේ මොනවයි? සේවක බැටු, ඊට පස්සේ ව්‍යාපාරික බලපත්‍ර ගාස්තු, මුද්‍රණ බදු, වාහන සඳහා අය කරන බදු, පරිසර දූෂණ බදු මේ විදිහ නිෂ්පාදනය මත ගන්න බදු. ඒ වගේම අපි කතා කරා නිෂ්පාදිතය මත ලබා දෙන ප්‍රොඩක්ට් එකට නිෂ්පාදිතය මත ලබා දෙන සහනාධාර සහ නිෂ්පාදනය මත ලබා දෙන සහනාධාර අතර වෙනසක් තියෙයි කියලා. නිෂ්පාදිතය මත ලබා දෙන සහනාධාර ඒකකයි ප්‍රතිශතකයි කියලා බෙදෙන්නත් පුළුවන්. ඒක උදාහරණයක් ගත්තා තේ රබර් පොල් වලට ගන්න දෙන මූල සහනාධාර. ඒ වගේම නිෂ්පාදනය මත ලබා දෙන වෙනස් සහනාධාර කියලා අපි අදහස් කරේ නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිතව ක්‍රියාකාරකම් වලට ලබා දෙන සහනාධාර. නිෂ්පාදන ක්‍රියාවලිය මත ක්‍රියාකාරකම් වලට ලබා දෙන සහනාධාරනේ. මොනවද තියෙන්නේ? ආයතනයේ සේවකයන් දෙන සහනාධාර. රැකියා ප්‍රවර්ධන දිරිමත් කිරීම ලබා දෙන සහනාධාර. ශාරීරික දුර්වලතාවයෙන් පෙරණ පුද්ගලයන් සේවානියුක්ත කිරීමේ දිරිමත් කිරීම සහනාධාර. ඒ වගේම පුහුණු කිරීමට සටහන්නේ. ඒතකොට පුහුණු කරන ඵලදායීතාව වැඩිනවා. පුහුණු කිරීමේ දිරිමත් කිරීමේ සහනාධාර. පරිසර දූෂණය අවම කිරීම ලබා දෙන සහනාධාර සහ ප්‍රතිචක්‍රීයකරණය සඳහා ලබා දෙන සහනාධාර. මහා ලොකුට උඩ ගන්න එපා මේක. මේ මතක තියාගන්න කොහොමද මේ මූලික මිල හොයන්නේ? මොකද මේ ටික ඔක්කොම ඉවරනාට පස්සේ තමයි ඔබ තේරෙන්නේ. මොකද මම මේකේ chart එකක් දාලා තියෙනවා. මේක කොහොමද යන්නේ කියලා. මේ කොටස ඇත්තටම අමාරුයි මම අද පටන් ගත්තා. මේක පොඩ්ඩක් හිමීට උඩ දාන්න මේ මිලවල් ටික මේක වෙනම කොටසක් විදිහට තමයි සාකච්ඡා කරන්නේ. නමුත් මම අර පොඩ්ඩක් අයිඩියා එකක් දෙන්නවා. ඒක තමයි
ආවේ. ඒතකොට මේ කොටස අමාරුයි. ඕගොල්ලෝ කෙලින්ම මේ ඊළඟ දවසේ එනකොට ප්‍රොෆෙසර්ගේ පොතේ තියෙන මෙන්න මේ කොටස හොඳට කියවලා තියාගන්න. ගෙදර ඉඳලා ප්‍රොෆෙසර්ගේ පොතේ තියෙනවා පිටු අංක 488 ඉඳලා විස්තර ලොකු විස්තරයක් තියෙනවා. 488 ඉඳලා 491 ඉඳලා 491 වෙනකම්. ඉතින් මේක කියලා තියන්න. උත්තර ලියන්න. 488 ඉඳලා 491 වෙනකම්. ආන්න ඒකේ පැහැදිලි විස්තරයක් තියෙනවා. එච්චර ලොකුට නෑ. නමුත් පොඩ්ඩක් ඔළුවට පැහැදිලි කරගත්තොත් ලේසි. මොකද්ද මේ කියන්නේ කියලා නැත්තම් මම කොච්චර කිව්ව සමහරකට මොකද තේරෙන්නේ නැහැ. මොකද මේක පටලැවෙනවා. මේ නිෂ්පාදකයේ වෙන නිෂ්පාදිතය මතන මට තේරෙනවා ඔයගොල්ලන්ට ඒක පොඩ්ඩක් අවුලියක් කියලා. ඒකෙන් තමයි මම පොඩ්ඩක් මේක හිමීට කියව ගන්න. දෙපාරක් තුන්පාරක් කියවන්න වෙයි. මොකද ඒක තේරෙන්නේ නැහැ අතන නිකන් පටලැවෙනවා. මේ සංකල්ප ටික. පොඩ්ඩක් කියවුවට පස්සේ පොඩි ඉඩයක් ඔළුවට එයි. ඊට පස්සේ මම ඊළඟට එක්ස්ප්ලেইন කරනකොට ඔයගොල්ලන්ට ඒක ටක් කරලා වැටහෙයි. මොකද මෙතන වෙන්නේ කියලා. හරි. එතකොට ගෙදෙද්දි මම මේ මිලවල් ටික තමයි ඔයගොල්ලන්ට බලන්න කිව්වේ. ටියුට් එක ඉතින් ඔයගොල්ලෝ බැලුවම නැහැ. මොකද ටියුට් අපිට බලන එක තියෙන සරලව. නමුත් ඔයගොල්ලෝ විස්තරයක් මේක බලාගත්තා පස්සේ ඒ වචන ටික ඔළුවට යන්න ලේසි. එහෙනම් ගෙදෙද්දි මූලික මිලයි, නිෂ්පාදක මිලයි, ගණන් කරපු මිලයි ඒක බලලා තියාගන්න. හරි. එතකොට අපි අද ලොකු කොටසක් ඉවර කරා. මම බලාපොරොත්තු වෙනවා එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාන්න මේ 25 ඕ 25 මේ 30 දවස් අතර මම එක්ස්ට්‍රා ක්ලාස් එකක් දානවා. දාලා මම බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම ඉවරයක් කරගන්න. එතකොට ලේසි අපිට මේ අර එක දිගට කතා කරනකොට අමාරුයි. අද මොකද දාන්න දුන්නා කතා කරපු කෙනෙක්නේ. ඒකින්ද අපි ඊළඟ දවසේ මෙතන ඉඳන් සම්බන්ධ කරගන්නම්. අද මේ මිලවල් ටික මම හිතන පොඩ්ඩක් ඔළුවට වැටෙන එකක් වැටුන්නේ නැහැ කියලා. ඒක මම දන්නවා මොකද මම එකෙන් කිව්වේ මේ පොඩ්ඩක් අමාරුයි කියලා එක සැරයක් ඔයාලා කියවලා තියෙන්න ඕන. මොකද එක සැරයක් ඔළුවට වැටෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම අර මම කිව්ව පිටු ටික කියවලා තියාගන්න. මේ 488 ඉඳලා 491 වෙනකම්. 488 ඉඳලා 491 වෙනකම්. කෙනෙකුට ප්‍රොෆෙසර් පොත නැත්තම් මට මැසේජ් එකක් දාන්න මම මේ පොතේ පොළ ටික WhatsApp එකට දාන්න. මේ පොත් තියෙන කට්ටිය කියවගන්න. හරි. ඒ පාඩම කියවන්න කමන්න හොඳ ඉඳන් ඉතින් ගෙදර ඉන්නකොට අනිත් පස්සේ පාඩම ඉතින් ඔක්කොම කියවගන්න. මේ ටික තමයි අමාරු. මේ මිලවල් ටික මේ අපි කලින් කතා කර ඔය අතරමැදි එන්නේ එකතු කරලාගේ මේ ටික තමයි අමාරු. හැබැයි ඒක ප්‍රශ්න අහන්න. ලියන ප්‍රශ්න එහෙම අහන්න. අනිත් ටික ලේසි. ඔයගලන්ට දෙන්න වියදම් ප්‍රවේශ ආදායම් ප්‍රවේශ වල ගත්තා මේ මොනවද කියලා. වියදම් ප්‍රවේශ හැම සරල ලේසි. මේ කොටස් ටික තමයි අමාරු. ඉතින් අපරාධනේ මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ දාගත්තා නම් පාඩම් ලේසි නේද? එතන මේ අමාරු කොටස් ටික අපි ආයෙ පොඩ්ඩක් නැවත නැවත වෙන මොනවා හරි බලලා මේක ඔයගොල්ලෝ දාගන්න. එතකොට මේ අමාරු කොටස් ටික ලේසි නම් අනිත් පාඩම් සරල වෙනවා. හරිද? එහෙනම් මම අතර නතර කරනවා. ටිකක් අමාරු එකක් අහන්න. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා WhatsApp එකට දාන්න. මම එක්ස්ට්‍රා ක්ලාස් එකක් දානවා ඊළඟ පදාතර කලින් මම එක ගෲප් එකේ දානවා. අද අපි එතන එක්ස්ට්‍රා ක්ලාස් එකෙන් හම්බ වෙනවා.